සුබ දවසක් වේවා. ඉසිවර දහන YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලුම දෙනා බොහොම ගෞරවයෙන් සුපුරුදු ලෙන්ගතුකමින් පිළිගන්නවා. විශේෂයෙන්ම ඉසිවර දහන YouTube නාලිකාව හරහා දැහැමි සමාජයක් බිහි කරන්නට එහෙමත් නැත්නම් බෞද්ධ කම මූලික වුණු ඒ වගේම ජ්‍යොතිෂ්‍ය ගැන ඇත්ත දැනගන්නට හැකි යහපත් සමාජ පරිසරයක් බිහි කරන්නට දරන මේ වෑයමේ අපේ අලුත් විශේෂාංගය ඔබ ඉදිරියට ගෙන එන්නටයි මේ සූදානම. බෞද්ධ සාහිත්‍ය තුලින් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන විවිධාකාර වූ චරිත සම්බන්ධයෙන් වුණ චරිත කතා අද සිට අපි ඔබට විශේෂාංගයක් ලෙස වීඩියෝ හැටියට පළ කරන්නට සූදානම්. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳී සිටින්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිරිමත් කරන්න, ඔබේ ජීවිතයට වටිනා යමක් එකතු කරගන්න. බහුතරයක් බෞද්ධ නිවාසවල වගේම වෙළඳ සැල්වලත් අපි දකිනවා ඊටාම සුලභ ඡායාරූපයක්, එහෙම නැත්නම් සේයාරු අප දැකලා තියෙනවා විවිධාකාරව මුද්‍රණය වෙච්ච මේ පාත්‍රයක් අතින් ගත් එක්තරා භික්ෂූන් වහන්සේ නමකගේ එහෙම නැත්නම් මහරහතන් වහන්සේ නමකගේ සේයාරුවක් අපි දකිනවා. එයට යටින් යම් ආකාරයක ගාථාවන් මුද්‍රණය කරලා තියෙන්නත් පුළුවන්. ඉතින් මෙවැනි පින්තූරයක් නොදකපු කෙනෙක් නැති තරම් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පින්තූරේ ඉන්න එහෙම නැත්නම් මේ පින්තූරේ දැක්කෙන මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ ඒ පසුබිම ඇතුළත් කතා පුවත තමයි අද ඉසිවර දහන බෞද්ධ චරිත කතා පළමුවෙනි කොටස තුලින් ඔබ ඉදිරියට ගෙන එන්නට අපේ මේ සූදානම. මේ බෞද්ධ නිවාසවල වෙළඳ සැල්වල මෙලෙස පාත්‍රයක් අතින්ගත් මහරහතන් වහන්සේ කෙනෙක්ගේ ඡායාරූපේ දැක්වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ බුදුසසුනේහි ප්‍රත්‍යලාභීන් අතර අගතන්පත් සීවලී මහරහතන් වහන්සේගේ සේයාරුව. ඉතින් අපි අද කතා කරමු මේ ප්‍රත්‍යලාභීන් අතර අගතන්පත් වූ සීවලී මහරහතන් වහන්සේ සම්බන්ධ ප්‍රවෘත්තිය, එහෙම නැත්නම් උන්වහන්සේගේ ජීවන කතාව. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණ සමයේ කෝලිය කියන නුවර ලිච්ඡවි රජු රාජ්‍ය කළේ. ඉතින් මේ රජතුමා ආවාහ කරගෙන සිටියේ සුප්පවාසා කියන කෝලිය රජබිසව. මේ මව්පිය දෙපළට දාව දරුවෙක් ලැබෙන්නට සිටියා. ඉතින් මේ දරුවා මේ රජබිසවගේ සුප්පවාසා රජබිසවගේ කුස පිළිසිඳගෙන ඔබ පුදුමයටපත් වේවි. හරියටම බෞද්ධ සාහිත්‍ය දැක්වෙන පරිදි අවුරුදු 7කුත් මාස 7ක් මේ දරුවා මේ ලෝකෙට බිහි කරන්නට ඇය වීරවීරිය ගත්තා. එපමණ කාලයක් මේ මවත් ඒ වගේම සුප්පවාසා රජබිසවගේ කුස තුළ සිටි මේ කුමාරයාත් දුක් විඳා. ඉතින් අවසානයේ මේ දරුවා මෙලව එළිය දකින්නට සූදානම් වෙන අන්තිම කාල පරාසයේදී මේ සුප්පවාසා බිසව දැඩි ලෙස දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා. ඉතින් ඇයට සිහිපත් වෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඇය මේ පිළිබඳව තමන්ගේ ස්වාමි පුරුෂයා වෙච්ච කෝලිය මහරජතුමාට දැනුම් දෙනවා. බුදුරජාණන් වහන්සේට දැනුම් දෙන්නට කියලා තමන් මේ ආකාරයෙන් දරු උපතේදී දුක් විඳින බව. කෝලිය මහරජතුමාගේ දැනුම් දීමට අනුව මේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙන සුප්පවාසා බිසව විඳින්නා වූ දුක පිළිබඳව දැනගත් ගෞතම බුදුරජාණන් වහන්සේ මහා මෛත්‍රී සහගතව ඇයට ආශිර්වාදයක් කරනවා. මේ ආශිර්වාදයේ හේතුවෙන් ඒ සියලුම දෙනා පුදුමයටපත් කරමින් නිවසට වෙලා දුක් විඳින්මින් සිටි සුප්පවාසා බිසව
කිසිවෙකුටත් හානියක් නොවි කරදරයක් නොවි පින්වත් කුමාරයෙක් බිහි කරනවා. ඉතින් මේ පින්වත් කුමාරයාට නමක් ලැබෙනවා. සියල්ලන්ගේම සිත් සනසාලමින් සිත් සැනසීමට පත් කරමින් ඉපදුන හින්දම සීවලී කියන නම මේ පින්වත් කුමාරයාට දෙමව්පියෝ විසින් නම් තබනවා. මේ සිදුවීම මෙලෙස සිදු වුණාම බුදු රජාණන් වහන්සේ පිළිබඳව සුප්පවාසා බිසවට ඇතිවන්නා වූ ඒ මහා පහන් හැඟීම නිසා දින 7ක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනට මහා දානයක් පිරිනැමූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. කාලයාගේ අවෑමෙන් සත්‍යවිරිදි මේ සීවලී කුමාරයාට බුදුසසුනේහි පැවිදි වන්නට මහත් වූ ආශාවක් ඇති වෙනවා. මේ කුමාරයාගේ ආශාව කෙරෙහි දැනගත්තු කෝලිය මහා රජතුමත් ඒ වගේම සුප්පවාසා බිසවත් මේ කුමාරයාගේ පැවිද්දට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරනවා. ඔහුගේ හිසකෙස් මුඩු කරනවා. ඒ කියන්නේ පැවිදි වන්නට ප්‍රථම මේ හිසකෙස් මේ පින්වත් කුමාරයාගේ හිසෙන් ඉවත් කරනවත් එක්කම බූගාල අවසන් කරනවත් එක්කම කෙලෙසුන් නසා මහා රහත් භාවයට මේ පින්වත් කුමාරයා පත් වෙනවා. ඉන් අනතුරුව මේ කුඩා මහරහතන් වහන්සේ සරියුත් මුගලන් අගසව් දෙනමගේ ප්‍රධානත්වයෙන් ගෞතම බුදුසසුනේ පැවිදි භාවය ලබා ගන්නවා. මේ විදිහට පින්වත් සීවලී කුමරු ගෞතම බුදුසසුනේ පැවිද්ද ලබා ගන්නවා. ඒ රහත් භාවයට පත් වෙලා මේ පුංචි මහරහතන් වහන්සේගේ කතාව බොහොම අපූර්ව කතාවන්තර රාශියකින් එකතු වෙච්ච කතාවක්. දැන් ඔබට යම්කිසි ගැටලුවක් පැන නගිනවා ඇති. එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථයක් ඇති. සත් අවුරුදු සත්මසක් මේ දරුවා බිහිවන්නට ඇයි සුප්පවාසා බිසවට දුක් විඳින්නට සිද්ධ වුණේ කියලා මුලින්ම එහි අතීත කතාව අරගෙන බලමු. මේ සීවලි කුමාරයා යම්කිසි පෙර ආත්ම භවයක බරණැසේ මහරජතුමා වශයෙන් ඉපිදලා එහෙම නැත්නම් බරණැස් මහරජතුමා වශයෙන් රාජ්‍ය කරන කල්හි මේ බරණැස් රජතුමාට ආශාවක් ඇති වෙනවා අසල්වැසි රාජ්‍යයක් යටත් කරගන්න. ඒ කියන්නේ එහි බලය Taman වෙත නතු කරගන්නට. ඉතින් මේ බරණැස් මහරජතුමා එහෙමත් නැත්නම් මේ සීවලි කුමාරයාගේ පෙර ආත්ම භවයේදී සීවලි කුමරු මේ Tamanගේ අසල්වැසි රාජ්‍ය ආක්‍රමණය කරන්නට සූදානම් වෙලා ඒ රාජ්‍ය කරා ගිහිල්ලා ඒ රාජ්‍ය වට කරලා මේ අවුරුදු 7කුත් මාස 7ක් මේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම මුරකාවල් යොදාගෙන නුවර වැසියන් මේ අසල්වැසි රාජ්‍යයේ වැසියන් සිරකාරීන් බවට පත් කර ගන්නවා. හරියටම අවුරුදු 7කුත් මාස 7ක්. නමුත් එම රාජ්‍ය යටත් කර ගන්නට බරණැස් රජතුමාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ Tamanගේ පුත්‍රයා කරන්නා වූ අසාර්ථක ව්‍යායාමයේ දැකපු බරණැස් රජතුමාගේ මව්බිසව උපදෙසක් ලබා දෙනවා. මේ ප්‍රධාන වාසල් දොරටු පමණක් නෙමෙයි මේ රාජ්‍යයට ඇතුළු විය හැකි කුඩා දොරටු එහෙම නැත්නම් කුඩා බොහොම රහසිගත ඇතුළු වන තැන් පවා දැඩි ලෙස රැකවල් කරලා මේ ආරක්ෂාව වැඩි කරන්න කියලා. එසේ කළ විට මේ රාජ්‍ය අල්ලාගත හැකි බවත් මේ මව්බිසව බරණැස් රජතුමාට උපදෙස් ලබා දෙනවා. Tamanගේ මව්බිසව දුන්න අවවාදය ඊ타මත්ම ඉහළින් පිළිගත් බරණැස් රජතුමා Taman රැකවල්ලා සිටි අසල්වැසි රාජ්‍යයේහි ඇතුල් වීම සහ පිටවීමට තිබුණු සියලු දොරටු වසා දමලා මේ රාජ්‍යයේ වැසියන්ව සිරකාරීන් බවට පත් කරගන්නවා. මේ වෙද්දී වසර 7කුත් 7 මාසකුත් ගෙවිලා අවසානයේ දැඩි ලෙස පීඩාවට පත් වෙච්ච ඒ රාජ්‍යයේ වැසියන් Tamanගේ රජතුමාව මරා දාලා බරණැස් රජතුමාට මේ Tamanගේ රාජ්‍ය ලබා දෙනවා. අවසානයේ
බරණැස් රජතුමා ඒ රාජ්‍ය තමන් සතු කරගන්නවා. මේ මව්බිසව දුන්න උපදේශය නිසා. නමුත් එහි කර්ම විපාකය ඔවුන් පිටුපස්සේ ඇදී එනවා. මහරහත් භාවයට පත්වෙන ආත්මයේදී පවා මේ අකුසල කර්මය ඔවුන් පසුපස ගමන් කරනවා. මෙහෙම මේ යටපත් කර ගැනීම හරහා ඇති කරගන්න අකුසල කර්මය මේ බරණැස් රජතුමාගේ ඉදිරි ජීවිතේ වරින් වර විපාක දෙනවා. රහත් වෙන ආත්ම භවයේදී පවා මේ සීවලි කුමරු ලෙස උපන්න ආත්මයේදී පවා මේ අකුසල කර්මය තමයි අකුසල කර්මය තමයි පීඩා විඳින්නට සිද්ධ වුණේ සීවලි කුමාරයාටත්. ඒ වගේම සුප්පවාසා බිසවට පෙර ආත්ම භවයක මව්බිසව හැටියට දුන්න ඒ වැරදි උපදේශය නිසාත් ඒ ක්‍රියාවට නැංවීම නිසාත් එදා බරණැස් රජතුමා හැටියට එම ක්‍රියාවට නැංවීම නිසා සීවලි කුමාරයාත් මේ විපාකයේ විඳින්නේ තමන් බිහිවන්නට සත් අවුරුදු සත් මසක් මව්කුස තුල දුක් විඳීම තුලින් තමයි මේ විපාකය සුප්පවාසා බිසවටත් සීවලි කුමාරයාටත් විපාක විඳින්නට සිද්ධ වෙන්නේ. දැන් ඔබට යම්කිසි අදහසක් ඇති පෙර කල කර්මයන් අපගේ ජීවිතේ විවිධ අවස්ථාවලදී අපිට එයින් පීඩා විඳින්නට සිද්ධ වෙන බව. කෙසේ වෙතත් මෙසේ ගෞතම බුදුසසුනේහි පැවිදි වුණු සීවලි කුමාරයාට එහෙම නැත්නම් පින්වත් සීවලි මහරහතන් වහන්සේට කිසි දිනයක දානය ඒ කියන්නේ භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය ප්‍රත්‍ය කිසි දෙයකින් අඩුවක් සිද්ධ වුණේ නැහැ. උන්වහන්සේ සමග වැඩ වාසය කළ සියලුම භික්ෂූන් වහන්සේලාට පවා දානය නොලැබෙන අති දුෂ්කර කාල සීමාවලදී පවා දානය ලැබෙන ලෙස ලැබෙන්නට වුණා. ඒ මේ සීවලි පින්වත් මහරහතන් වහන්සේ පෙර ආත්ම භවයක කළා වූ පුණ්‍ය කර්මයන් හේතුවෙන් ඒ පිළිබඳව කතා කරන්නට යොමු වෙමු. ගෞතම බුදුසසුන තුල ප්‍රත්‍යලාභීන් අතර අගතන්පත් භාවයලත් මේ සීවලි මහරහතන් වහන්සේ පෙර ආත්ම භවයක කළා වූ සුවිශේෂී කුසල කර්මයක් හේතුවෙන් මේ බුදුසසුන තුල ප්‍රත්‍යලාභීන් අතර අගතනතුර ලැබූ බව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අනික් මහරහතන් වහන්සේලා අරබයා දේශනා කළා. අතීතයේ පියුමතුරා කියන බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සීවලි කියන්නේ එක්තරා තරුණයෙක්. මේ තරුණයා දකිනවා පියුමතුරා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ නමකට ප්‍රත්‍යලාභීන් අතර අගතනතුර ලබා දෙනවා. ඒ අවස්ථාවේදී මේ සීවලි තරුණයා එහෙම නැත්නම් මේ ආත්ම භවයේ සීවලි මහරහතන් වහන්සේ ඒ පෙර ආත්ම භවයේ තරුණයා තමන්ටත් යම්කිසි ආත්ම භවයකදී අගතනතුරු ප්‍රත්‍යලාභීන් අතර අගතනතුර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට දීර්ඝ කාලයක් ගෙවිලා විපස්සී නම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා වැඩ වාසය කරන කාලේ මේ සීවලි මහරහතන් වහන්සේ ගම්වැසි තරුණයෙක් වෙලා උප්පත්තිය ලබා තිබුණා. මේ තරුණයා දවසක් කිරි රැගෙන නගරයට ගමන් කරන්නට වුණා. එම කිරි අලෙවි කිරීම සඳහා මේ අතරමඟදී ඔහුට දඬුවැල් බෑමීයක් හම්බ වෙනවා. දඬුවැල් බෑමීයක් කියන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් ඇති. දඬුවැල් බෑමීයක් කියන්නේ මී වදයක් කියලා තමයි බොහෝ දෙනෙකු අදහස් කරන්නේ. දඬුවැල් බෑමීයක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මී වදයකට සමාන දෙයක්. නමුත් මී මැස්සා සහ දඬුවැල් මැස්සා එහෙම නැත්නම් සමහර ප්‍රදේශවල දඬුවැල් ලෑවා කියලා හඳුන්වන්නේ මී මැස්සට වඩා ප්‍රමාණයෙන් කුඩා මැසි විශේෂයක්.
මේ මැසි විශේෂයත් පරාගණය සිද්ධ කරන මීමැස්සා හා සමානම බඹරා හා සමානම කෘමි විශේෂයක්. ඉතින් මේ දඬුවැල් මැස්සන් විසින් සාදන ලද වදයක් දකින්නට ලැබෙනවා. එයින් පැණිත් රැගෙන මේ තරුණයා ප්‍රධාන නුවරට ගමන් කරනවා. මේ අවස්ථාවේදී ඔහුට එක්තරා පුරුෂයෙක් හමු වෙනවා. ඔහු මේ තරුණයාගෙන් කිරි සහ මේ මීපැණි මිලට ගන්නට සූදානම් වෙනවා. ඒ අවස්ථාවේදී මේ තරුණයා ඒ පුරුෂයාගෙන් අහනවා මේ කිරි සහ මීපැණි කුමක් සඳහා ලබා ගන්නේද කියලා. එතකොට ඒ අවස්ථාවේදී පුරුෂයා කියනවා එකල මහරජතුමා විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝයාට ලබා දුන් දාණයට වඩා ඉහළ විශාල දානයක් ලබා දෙන්නට නුවර වැසියන් සූදානම් වෙලා ඉන්නවා. එයට කිරි සහ මී පැණිවල අඩුවක් තිබෙනවා. ඒ නිසා තමයි මේ තරුණයාගෙන් මේ මිලට ගන්නට සූදානම් වෙන්නේ කියලා. ඒක අහපු මේ තරුණයා මුදල් ලබා නොගෙන ඒවා විකුණන්නේ නැතුව තමන්ම ගිහිල්ලා විපස්සී බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝයා වහන්සේලාට තමන්ගේ සියතින්ම මේ කිරි සහ මී පැණි පූජා කරනවා. මේ කුසල් බලයෙන් ගෞතම බුදුසසුනේ මහරහත් භාවයට පත් වෙලා පැවිදි වෙච්ච සීවලි මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභින් අතර අගතනතුර ලබා ගන්නවා. වේරංජානුවර වස්වාසය කරන කාලේ භික්ෂුන් වහන්සේලාට දාණය නොලැබී ගිය දුෂ්කර කාලයක වුණත් සීවලි මහරහතන් වහන්සේට දාණය ලැබුණා. ඉතින් ඒ වගේම දවස් දිනක් මේ අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ සහෝදරයෙකු වෙච්ච රේවත මහරහතන් වහන්සේ දැකීම පිණිස කිහිරවන කියන විහාරයට වැඩම කරන්නට වුණා. 30000ක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග මේ කිහිරවන විහාරයට වැඩම කරන්නට වුණා. මෙසේ ගමන් කරනකොට එක්තරා ස්ථානයකදී මාර්ග දෙකකට වෙන්වෙන ස්ථානයක් දකින්නට ලැබුණා. ඉතින් ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ සැටයොදුන් මාර්ගය කියන්නේ යොදුන් 60ක මාර්ගය දෙපසම මිනිස්සුන් වාසය කරනවා. මේ මාර්ගිනුත් රේවත මහරහතන් වහන්සේ වාසය කරන කිහිරවන විහාරස්ථානයට යාමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ අනික් මාර්ගය කෙලින් කියන්නේ ඊටාම ඉක්මනින් ගිය හැකි කෙටි මාර්ගයක්. ඒක යොදුන් 30යි. නමුත් මනුෂ්‍ය වාසයකින් තොරයි. බුදුරජාණන් වහන්සේ මේ මාර්ග දෙකෙන් කොයි මාර්ගයේද අපි ගමන් කරන්න කියලා. එම අවස්ථාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේගෙන් විමසනවා ආනන්ද මේ අපත් සමග මේ අවස්ථාවේදී සීවලි මහරහතන් වහන්සේ වැඩම කරනවාද කියලා. එතකොට ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ඔව් මේ සීවලි මහරහතන් වහන්සේත් මේ අප සමග ගමන් කරනවා කියලා. එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා අපි එසේනම් මේ මනුෂ්‍ය වාසයෙන් තොර වූ කෙටි මාර්ගය ඔස්සේ රේවත මහරහතන් වහන්සේ වැඩ වාසය කරන විහාරයට වැඩම කරමු කියලා. එසේ දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ මේ සීවලි මහරහතන් වහන්සේගේ කතා පුවත භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා. මේ සීවලි මහරහතන් වහන්සේගේ ගුණ අදටත් බෞද්ධ සමාජය තුල ඉස්මුදුනින් පිළිගන්නේ මේ ලැබීම් අතින් උන්වහන්සේ අගතන්පත් වීම නිසායි. ඉතින් සීවලි පිරිත, සීවලි දහන, සීවලි යන්ත්‍රය වැනි වූ සීවලි මහරහතන් වහන්සේ ගුණ ගායනා කරමින් ඒ ගාථා සූත්‍ර ධර්මයන් වලින් අප ශ්‍රවණය කරන්නේ සජ්ජායනා කරන්නේ මේ සීවලි මහරහතන් වහන්සේගේ ඒ ගුණ කඳ හේතු කරගෙන උන්වහන්සේගේ පින් බලය හේතු කරගෙන උන්වහන්සේගේ ආශිර්වාදය හේතු කරගෙන අපට මේ උන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා. මේ කතා පුවත තුලින් අපට ලබාගත හැකි ආදර්ශ බොහෝයි. අපි යම්කිසි අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් සිද්ධ කළා නම් එකී කර්මයන්
ගුණා පසුපස බැඳි රියසක ලෙස අප පසුපස ගමන් කරන බව අපට මේ සීවලී මහරහතන් වහන්සේගේ කතා පුවතින් ආදර්ශයට ගත හැකි වටිනාම ආදර්ශය වෙනවා. බොහොමත්ම ස්තුතියි රැඳී සිටියාට අප සමග මෙසේ බෞද්ධ සාහිත්‍යයේ චරිත කතා ඇසුරෙන් තවත් වීඩියෝවක් සමග හමු වන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.